समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्कदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्ස ඒ අපගේ ශාස්ත්‍රෝ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් අදත් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි, මේ ජීවිතයට ධර්මයේ උදව්ව හදාගන්න ශ්‍රාවකයෙකුට ඊටාම වැදගත් දෙයක් තමයි සිහිය කියලා කියන්නේ. සිහිය පිරිහිලා ගියොත් භික්ෂුවක් වුණත් ඕනම වෙලාවක කඩා වැටෙන්න පුළුවන්. එයා භික්ෂුවක් හෝ වේවා, ගිහියෙක් හෝ වේවා, කුමන තත්වයක කෙනෙක් වුණත් සිහිය පිරිහිලා ගියොත් ඒ සිහිය පිරිහිලා ගියපු තැනක ඒ භික්ෂුවගේ කඩා වැටීමක් අත්දකින්න පුළුවන්. ගිහි ශ්‍රාවකයෙක්ගේ වුණත් ඒ විදිහයි. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ආකාරයට අපට දැනෙන, අපට සංවේදී වෙන දෙයක් තමයි ආධ්‍යාත්මිකව පරිස්සම් වෙන ශ්‍රාවකයෙක් නම් ඒ ආධ්‍යාත්මිකව පරිස්සම් වෙන ශ්‍රාවකයා එදිනෙදා ගතවන ජීවිතය තුළ සිහිය දියුණු කරගන්න ඕන. නැත්තම් කොයිතරම් බලාපොරොත්තු සහගතව ධර්ම මාර්ගයට ආවත් ඒ බලාපොරොත්තු සහගතව ධර්ම මාර්ගයට එන මිනිසයා තුළ කඩාවැටීමක් ඇති වෙන්න පුළුවන්. එක දේශනාවක් තියෙනවා උප්පජ්ජාය සූත්‍රය කියලා. ඒතර මේ දේශනාවේ තියෙනවා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන ඊතා රමණීය අනුශාසනාවක් ගැන. ඒ අනුශාසනාවේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ළඟට එක හාමුදුරුව කෙනෙක් උන්වහන්සේ ළඟට එක්කරගෙන ආවහම වෙනත් වැඩිහිටි හාමුදුරුව කෙනෙක් සහිතව උන්වහන්සේ කරන අනුශාසනාවක්. තරුණ හාමුදුරුව කෙනෙක්, වැඩිය වයස නැති, පැවිද්දට නවකව පැවිදි ජීවිතයට වැඩි කාලයක් ගත නොවිච්ච, පැවිද්ද තුල දායාද වෙච්ච එක හාමුදුරුව කෙනෙක්. ටික කාලයක් යනකොට මහානකම මේ හාමුදුරුවන්ට මහානකම එපා වුණා. ඉතින් මහානකම ගැන බොහොම එපා වුණු අදහසකින් මේ හාමුදුරුව කෙලින්ම බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. හැබැයි බුදුරජාණන් ළඟට එක් කරගෙන යන්නේ යාගේ ගුරු හාමුදුරුව. ප්‍රථමයෙන්ම බුදුරජාණන් වහන්සේ ළඟට එක් කරගෙන යන්න පෙර තමන්ගේ ගුරුවරයා මේ හාමුදුරුවන්ව බුදුරජාණන් වහන්සේ කරා අභිමුඛ කරවනවා. එතකොට මේ ගුරුවරයා ළඟට, උපාධ්‍යයන් වහන්සේ ළඟට ගිහින් මේ ගෝල ස්වාමීන් වහන්සේ කියනවා, ස්වාමීනි, මට දැන් මගේ ශරීරයේ හටගත්ත බර වැඩි. මම දැන් මගේ ශරීරයත් මට බරයි කියලායි මට හිතෙන්නේ. මේ කියන්නේ එක පැත්තකින් කායික සැහැල්ලුව දැන් නැහැ කියලානේ. මා තුල දැන් කායික සැහැල්ලුවක් නැහැ. ඒ වගේම ස්වාමීනි, මට දැන් දිශාවක් පේන්නේ නැහැ කියනවා. මම යන්න ඕන කොයි පැත්තටද? මම වැඩ කරන්න ඕන කොහොමද? මට කියන්නේ මගේ කායික බරත් වැඩි, මට දිශාව පේන්නෙත් නැහැ කියනවා. මට දැන් ධර්මයේ නොවැටහෙනවා, වැටහෙන්නේ නැහැ ධර්මයේ. පුහුණු කළ යුතු ධර්මයේ කුමක්ද? පුහුණු නොකළ යුතු ධර්මයේ කුමක්ද කියලා ස්වාමීනි මගෙන් කවුරු හරි කෙනෙක් ඇහුවොත්, ස්වාමීනි මට ඒකට දෙන්න උත්තරයකුත් නැහැ කියනවා. පුහුණු කළ යුතු දේ, පුහුණු නොකළ යුතු දේ මට සංවේදී නැහැ කියනවා. තීන මිද්දය කියන නීවරණයෙන් මගේ හිත මැඩගෙනයි දැන් ඉන්නේ කියනවා. ස්වාමීනි මට භ්‍රමචර්යාවේ හැසිරෙන්න පුළුවන් කියලා හිතේ සැක තියනවා කියනවා.
මට ධර්මී ගැන සැක තියෙනවා කියනවා. දැන් එහෙනම් මේ භික්ෂුව බරපතල විදියට අමාරුයි වැටිලාද නැද්ද? අමාරුයි වැටිලා. මගේ ශරීරයේ බර වැඩි, දිශාව පේන්නේ නැහැ. තීන මිද්දෙන් මම පීඩා විඳිනවා. බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්න පුළුවන් කියලා මට විශ්වාසයක් නැහැ. බ්‍රහ්මචර්යාවේ හැසිරෙන එක ගැන මට හරි සැකයි. මේ විදිහට බුදුරජාණන් වහන්සේට මේ විදිහට Tamanගේ ගුරුවරයා ළඟදී කියද්දී දැන් බලන්න මේ හාමුදුරුවෝ කොච්චර අවංක කෙනෙක්ද. මායාවක් ජීවිතේ තිබුණේ නැහැ. ඒ කියන්නේ නැති තත්වයක් මවලා පෙන්නුවේ නැහැ. අවංකව කිව්වා මේ කතාව. ඉතින් මේ ගුරු ස්වාමීන් වහන්සේ කෙලින්ම මේ හාමුදුරුවන් අල්ලගෙන එකතු කරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට අභිමුඛ කළා. එක්කරගෙන ගිහින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කිව්වා ස්වාමීනි මේ මගේ ශිෂ්‍යයන් වහන්සේ නමක්. දැන් මේ කියනවා අවංකව දුක නිවා ගන්න හිතාන පැවිදි වුණේ. දැන් කියනවා ශරීරේ බර වැඩිලු. දිශාව පේන්නේ නැල්ලු. ධර්මයේ වැටෙන්නේ නැල්ලු හරියට. තීන මිද්දේ කියන නීවරණයෙන් හිත මැඩගෙන ඉන්නවලු. බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්න පුළුවන් කියලා හිතෙන්නේ නැල්ලු. බඹසරට ඇලෙන්නේ නැල්ලු. ධර්මයේ ගැන සැක තියනවා කියලා මේ හාමුදුරුවෝ කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා වෙන්න පුළුවන් කියනවා. දැන් බලන්න විකල්පේ යෝජනා කරන විදිය අපි නම් වටේ ගිහින් කීයක් දහසක් කතා කියයිනේ. ආරාම ගැනයි කුටි ගැනයි ඇසුරු කරපු අය ගැනයි කීයක් දේවල් ගිහි ජීවිතය ගැනයි කීයක් ආරවුස්සයිද අපි නම්. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒවං චේතම් භික්කවේ හෝති ඉන්ද්‍රියේසු ගුත්වද්්වාරස්ස භෝජනේ අමතඤ්ඤුනෝ ජාගරියා අනනුයුත්තස්ස මේ විදිහට බුදුරජාණන් වහන්සේ වදාරනවා ඉන්ද්‍රියන් තුල රකින්නේ නැති බවක් ඉන්ද්‍රියන් තුල වහගත්ත දොරටු නැත්තම් ඉන්ද්‍රියේසු ගුත්වද්්වාරස්ස භෝජනේ අමතඤ්ඤුනෝ භෝජනේ පමණ දන්නේ නැත්තම් ඉන්ද්‍රියන් වල වහපු දොරවල් නැත්තම් භෝජනේ පමණ දන්නේ නැත්තම් නිදි වර්ජිතව ධර්මී යෙදෙන්න කැපවීමක් වමනාවක් කැමැත්තක් නැත්තම් ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාරනවා බෝධිපාක්ෂික ධර්මයන් තුල භාවනානුයෝගීව ගුණ ධර්මයන් දියුණු කරන්න බැරි නම් ඔය වගේ වෙනවා කියනවා. ඕක 아무තු දෙයක් නෙමෙයි කියනවා. ඇඟේ බර වැඩි වෙනවා තමයි කියනවා. දිශාව පේන්නේ නැහැ තමයි කියනවා. ධර්මී වැටෙන්නේ නැහැ තමයි කියනවා. තීන මිද්දේ කියන නීවරණයෙන් හිත මැඩ ගන්නවා තමයි කියනවා. බ්‍රහ්මචර්යාවට බෑ තමයි කියනවා. ධර්මයේ සැකයි තමයි කියනවා. මෙහෙම කියනකොට අර ස්වාමීන් වහන්සේ හොඳට සිහිය පිහිටවගෙන කැලේකට ගියා. ටික කාලයයි ගියේ ධර්මයේ පිහිට හදාගත්තා. දැන් අපිට එතකොට එකක් පේනවා. මොකද්ද පේන්නේ? අපට තේරෙන දේ තමයි මේ සිහිය කියන එක අපිට හරි වැදගත් දෙයක්. සිහිය අපට හරි උදව්වක් පින්වත්නි. ඒක ස්වල්ප උදව්වක් නෙමෙයි. සිහිය අපට විශාල අනුග්‍රහයක්. විශාල උපකාරයක්. එතකොට මේ සිහිය කියන එකයි සතිපට්ඨානය කියන එකයි ඊට පස්සේ සම්මා සතිය කියන එක මේ ඔක්කොම එකක් කියලා සමහර මිනිස්සු හිතාගෙන ඉන්නවා. මේ ඔක්කොගේම කියන්නේ එකම දෙයක් කියලා සමහර බුද්ධ ශ්‍රාවකයෝ හිතාගෙන ඉන්නවා. පින්වත්නි සිහිය කියන්නේ ඒකට නෙමෙයි. සිහිය කියලා කියන්නේ එදිනෙදා ජීවිතය තුළ යනකොට එනකොට කනකොට බොනකොට අඳිනකොට නානකොට පළඳිනකොට වැඩ කරනකොට උයනකොට පිහනකොට මේ හැම වෙලාවකම ඒ කරන දේ තුළ බොහොම සිහියෙන් කරනවා. ඒ සිහිය පවත්වන එක සාමාන්‍ය ශ්‍රාවකයෙකුට නිවන් පිණිසත් උපකාරයක් වෙනවා. හැබැයි ඒක සම්මා සතිය නෙමෙයි. දැන් සමහර අය හිතනවා යනකොට එනකොට කනකොට බොනකොට නානකොට අඳිනකොට පළඳිනකොට උයනකොට පිහනකොට වැඩ කරනකොට ඇවිදිනකොට ඇවිදින බව දැනගෙන කනකොට කන බව දැනගෙන ඉන්නකොට ඉන්න බව දැනගෙන උයනකොට උයන බව දැනගෙන නානකොට නාන බව දැනගෙනකොට දැනගෙන කරනකොට මේ ආදී වශයෙන් කරන දේවල් තුල ඒ කරන බව දැනගෙන කරන එක
සම්මා සතිය කියලා. නෑ පින්වත්නි, ඒක සම්මා සතිය නෙමෙයි. ඒක සිහිය. එතකොට සිහිය තුල සම්මා සතිය තුල වෙනසක් තියෙනවා. එතකොට මේ සිහිය කියන එක අපිට තල්ලුවක් දෙනවා සම්මා සතිය පිණිස. ඒක හරි. සිහිය උදව්වක් නැහැ කියලා අපි කියන්නේ නැහැ. සිහිය උදව්වක් තියෙනවා. සිහිය උදව්වක් තියෙනවා සම්මා සතියට. එතකොට සම්මා සතිය කියන්නේ කොමක්ද කියලා හැම බුද්ධ ශ්‍රාවකයෙකුටම දැනීමක්. හැම බුද්ධ ශ්‍රාවකයෙකුටම හැඟීමක් තියෙන්න ඕන. මොකද්ද මේ සිහිය කියන්නේ කියලා? සම්මා සතිය කියන්නේ මොකද්ද කියලා අවබෝධයක් තියෙන්න ඕන. ඒතර සම්මා සතිය ගැන බුද්ධ ශ්‍රාවකයාට අවබෝධයක් නැති වුණොත් එහෙම සම්මා සතිය පිළිබඳ බුද්ධ ශ්‍රාවකයා දන්නේ නැත්තම් ඒතර එවැනි ශ්‍රාවකයෙකුට මේ යනකොට එනකොට සිහිය තිබ්බා කියලා නිවන කරා උදව් වෙන සම්මා සතියක් පවතන්න බෑ. දැන් ලෝකේ මයින්ඩ්ෆුල්නස් කියලා එකක් කතා කරනවනේ. ඒතර ලෝකේ මයින්ඩ්ෆුල්නස් කියන එක කතා කරන්නේ මේ ලංකාවේ අපි දකිනවා දැන් හැමෝම එකතු වෙලා මේක කතා කරනවා. හැබැයි මේක පින්වත්නි නිවන පිණිස පවතින එකක් නෙමෙයි. මයින්ඩ්ෆුල්නස් එක තිබුණාට නිවන පිණිස පවතින්නේ නැහැ ඒ ජීවිතේ. සතිමත් භාවය කියන්නේ ඒගොල්ලෝ සතිමත් දැක්ක සතිමත් භාවය උගන්වන ගොඩාක් ගුරුවරු ඉන්නවා ලංකාවේ දැන්. ඒ සතිමත් භාවය ගැන උගන්වන අය කියන්නේ නානකොට නාන බව දැනගන්න. වතුර ඇඟේ හැප්පෙනකොට හැප්පෙන බව දැනගන්න. සබන් ගන්නකොට සබන් ගන්න බව දැනගන්න. ඔළුව හොදනකොට කොණ්ඩේ දැන් හොදන බව දැනගන්න කියනවා. පින්වත්නි මේක මේ සම්මා සතිය එහෙම නෙමෙයි. වැරදි විදිහට කෙනෙක් හිතන්න පුළුවන් දැන් මං හැම වෙලාවකම සිහියෙන් ඉන්නවා දැන් මට සම්මා සතිය තියනවාද කියලා. මොකද්ද සම්මා සතිය කියන්නේ? පින්වත්නි සම්මා සතිය කියන්නේ දියුණු කළ යුතු දෙයක්. පළවෙනියෙන් දැනගන්න මොකද්ද? සම්මා සතිය කියන්නේ දියුණු කරන්න ඕන දෙයක්. ඒතර සම්මා සතිය දියුණු කළ යුතු දෙයක් නම් සම්මා සතිය මොකද්ද කියලා දන්නේ නැතුව පින්වත්නි දියුණු කරන්නේ කොහොමද? සම්මා සතිය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව දියුණු කරන්න බෑ. දැන් මේ වගේ වෙනස්කම් දැනගන්න ඕන. දැන් ওই සතිය සම්බන්ධ වචනයක් තමයි සති සම්පජාඤ්ඤය කියන්නේ. සති සම්පජාඤ්ඤය කියලා කියන්නේ සති සම්පජාඤ්ඤය සම්මා සතියත් අතර වෙනසක් පවතිනවා. අපි සති සම්පජාඤ්ඤය ගැන පස්සේ බණකදී කියලා දෙන්නම්. සති සම්පජාඤ්ඤය කියලා කියන්නේ සිහි නුවණට. ඒකට සිහි නුවණ සහ සම්මා සතිය අතර වෙනසකුත් තියෙනවා. ඒතකොට සති සම්පජාඤ්ඤයයි සම්මා සතියයි කියන්නේ දෙකක්. එකක් නෙමෙයි. සිහියයි සම්මා සතියයි සති සම්පජාඤ්ඤයයි මේක තුනක් පින්වත්නි ඇත්තට. ඒතකොට සම්මා සති කියන එකට විරුද්ධ වචනයක් තියෙනවා. මොකක්ද ඒ විරුද්ධ වචනේ? සම්මා සතියට විරුද්ධව පවතින වචනේ තමයි මිච්ඡා සතිය. මිච්ඡා සතියක් තියෙන්න පුළුවන්. ඒතකොට මිච්ඡා සතිය කියන්නේ මොකද්ද? මිච්ඡා සතිය කියන්නේ දැන් ওই අට්ටංගික මාර්ගයේ තියෙනවා මිච්ඡා අට්ටංගික මාර්ගය කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ආර්ය පැත්තට කතා කරනකොට මිච්ඡා පැත්තට තව පැත්තක් කතා කරනවා. මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව, මිච්ඡා වායාම, මිච්ඡා සති, මිච්ඡා සමාධි කියලා. එතකොට දැන් එන සම්මා සමාධිය නම් මිච්ඡා සමාධිය කියලා එකක් තියෙනවද නැද්ද? තියෙනවා. ඒතර මිච්ඡා සමාධිය කියලා කියන්නේ හැම වෙලාවකම සතිය වැරදි විදියට පාවිච්චි කරනවා. සතිය වැරදි විදියට හසුරවනවා. සතිය මිත්‍යාව පැත්තට හසුරවනවා. දැන් අකුසල් කර්මයක් කරද්දී වුණත් දැන් හිතන්න හොරකමක් කරනවා කියලා. හොරකමක් කරන මිනිහෙක් පින්වත්නි මොනතරම් සිහියෙන් ඒක කරන්න ඕනද? ඒතකොට එතන පවතින මිච්ඡා සතිය. දැන් අපිට මතකයි පහුගිය කාලේ අර එක්තරා මිනිසෙක් කාන්තාවක්ගේ ඒ කාන්තාව ඝාතනය කරලා බෙල්ලත් කපලා එතකොට ඒ ඔළුවත් කොහෙට හරි විසි කරලා මේ කාන්තාව බෑග් එකකට දාගෙන කොළඹටත් ඇවිල්ලා කොළඹ තැනකට ඔක තියලා එමීට මේ මිනිහා මාරු වෙලා යනවා. එතකොට දැන් හතර වටේට දැන් මේක හෙව්වා. හොයලා දැන් ඊට පස්සේ ඔබට මතක ඇති පහුගිය කාලේ මාධ්‍ය වලින් ඒ තරුණියගේ හිස හොයාගෙන විශාල කණ්ඩායම් ඒ ගැන පරිශන කරා. ඒවුණට තවමත් හොයාගන්න බැරි වුණා. දැන් මේ මෙතන පවතින්නේ මිච්ඡා සතියයි පින්වත්නි. දැන් ඒතර කොච්තරම් සිහියෙන් කරන්නේ නැද්ද මේක අහුවෙන්නේ නැති විදිහට. ඊට පස්සේ මේ මිච්ඡා සතිය අවදානම් බලන්න එයාගේ ජීවිතයත් අවදානම් මෙහෙලන විදිහ බලන්න. අන්තිමට මේ මනුස්සයත් ගහක එල්ලිලා ජීවිතේට සමුදුන්නා. සමුදීලා මේ වැඩේ ඉවර නම් අනේ කමන්නේ අපිට පැත්තකට වෙන්නත් පුළුවන්. බෙල්ල වැල දාගෙන හරි වහ ටිකක් බීලා හරි මිනිස්සු ජීවිතේ නැති කරගන්න ක්‍රම තියෙනවා.
දැන් එතනින් පස්සේ ජීවිතේ ඉවරයි නම් ජීවිතේම එතනින් ඉවරයි නම් කමක් නැහැ ඉතින්. හැබැයි පුදුමේ කියන්නේ පින්වත්නි පුදුමේ කියන්නේ ඒක නෙමෙයි. පුදුමේ කියන්නේ ඊළඟට දොර ඇරෙන්නේ නිරේනේ. නිරේ දොරේ හැපි හැපිනේ ඉන්නේ. හරියට ඒ හැපි හැපි ඉද්දී දොර ඇරගත්තා වගේ වැඩන්නේ දැන් මේ උනේ. එතකොට දැන් බලන්න මේ වගේ කාරණයක් තුල තියෙන මිච්ඡා සතිය. එතන සම්මා සතිය නෙමෙයි. එතන තියෙන මිච්ඡා සතිය. ඒතර හැබැයි මේ කතාව අභිධර්මයට ගලපද්දී අභිධර්මයට යම් විරෝධාකල්පයක් තියෙන්න පුළුවන්. දැන් අකුසල් කර්මයක් කරද්දී දැන් හිතන්න හොරකමක් කරනවා කියලා. දැන් ඒතර අර දැන් ඉස්සෙල්ලා කතා කරපු සිද්ධියෙන් බලන්න මේ ප්‍රාණඝාතය කරපු දේ මේ මිනිස්සේ කොයිතරම් සිහියෙන් කරන්නේ නැද්ද? ගැහි හරි සිහියෙන් කරපු නිසානේ තවමත් හොයාගන්න බැරි වුණේ. ඊට පස්සේ ඒ වගේ සිද්ධියක් අතහැරලා දානවනේ සාමාන්‍යයෙන්. එතකොට එයා කොච්චර සිහියෙන් ඒක කරන්නේ නැද්ද? දැන් හොරකම් කරන මිනිහෙක් කොයිතරම් සිහියෙන් ඒ හොරකම කරනවද? ඒක කාටවත් අහුවෙන්නේ නැති වෙන්න. කාටවත් දැනගන්න බැරි වෙන්න. මොන්න තරම් සිහියෙන් පින්වත්නි යන්තම් කොලයක් හෙල්ලුණත් සිහිය තියෙන්න ඕනේ ගැන. යන්තම් දොරක රෙදි කෑල්ලක් හෙල්ලුණත් ගෙදර එහෙම් මෙහෙන් හුළඟට ගහක් වැනුණත් මොනතරම් සිහියෙන් යන්න ඕනද? මොකද මිනිහෙක්ද දන්නේ නැහැ කියලා පුදුම තැති ගැන්මකින් පුදුම සිහියකින් මේ ගැන යන්නේ. ඒ තුල වැඩෙන්නේ මොකද්ද? ඒ තුල වැඩෙන්නේ මිච්ඡා සතිය. එතකොට අකුසල් ධර්ම කරනකොට පින්වත්නි එයාගේ ජීවිතය තුල ඒ අකුසල් ධර්ම කිරීම තුල වැඩෙන්නේ මිච්ඡා සතිය. නමුත් අභිධර්මයේ මේක ඒ විදිහට පිළිගන්න කැමති නෑ. අභිධර්මයේ අකුසල් කරනකොට සිහිය යෙදෙනවා කියලා පිළිගන්නේ නැහැ. අභිධර්මයේ කියන්නේ අකුසල් කරනකොට සිහියක් නැහැ කියලායි. මොකද අකුසල් කරනකොට අභිධර්ම ක්‍රමයට අනුව අකුසල් කරනකොට පින්වත්නි උද්දච්චය පවතිනවා. මොකද්ද උද්දච්චය කියලා කියන්නේ? මේ හිතේ සැලෙන ගතිය. එතකොට හිතේ සැලෙන ගතිය යෙදෙනවා නම් එතන සතියක් පවතින්නේ නැහැ කියලායි කියන්නේ. නමුත් පින්වත්නි අකුසල් කරනකොටත් මිච්ඡා සතියක් තුළ යම්කිසි චර්යාමය හැසිරීමක් තියෙන්න පුළුවන්. එතකොට අපි දැනගන්න ඕන සම්මා සතියේ විදියට සති සම්බොජ්ජංගය පිළිබඳ විදියට ඊට පස්සේ සම්මා සතිය ගැන සති සම්බොජ්ජංගය ගැන සතිය ඉන්ද්‍රිය ධර්මයක් විදියට සතිය බල ධර්මයක් විදියට දියුණු කරගන්න ඕන කියලා එක එක දේවල් වලින් මේ කාරණේ කතා කරනවා. ඒක එක එක පැති වලින් මේක කතා කරද්දී ඒ කියන්නේ සති සම්බොජ්ජංගයේ විදියට කතා කළත් සති සම්පජඤ්ඤයේ විදියට කතා කළත් සති සම්පජඤ්ඤේ නෙමෙයි සම්මා සතිය විදියට කතා කළත් බොජ්ජංග ධර්මයක් විදියට කතා කළත් ඉන්ද්‍රිය ධර්මයක් විදියට සතිය කතා කළත් බල ධර්මයක් විදියට සතිය කතා කළත් මේ සියලු තැන්වල කතා කරන්නේ සතිපට්ඨානයි කියලා වෙනම කතා කරනවා. මේක දියුණු කරගත යුතුම දෙයක් විදියටයි කතා කරන්නේ. ඒකයි සන්තිස් බෝධිපාක්ෂික ධර්මවල බුදුදහමේ කේන්ද්‍රීය පණිවිඩය අන්තර්ගත කරලා කේන්ද්‍රීයව පැහැදිලි කරපු දහම් පණිවිඩය තුල පවා ඉලක්කගතව ඇත්තටම ඉලක්කයටයි ඒවා කියන්නේ ඉලක්කගතව බුදුරජාණන් වහන්සේ තනින් තන එකම පරියායක් විවිධ තැන්වලදී ඒ දහම් කාරණේම නැවත ඒ තැන්වලට යොමු කරන්නේ පින්වත්නි මේක දියුණු කරගන්න ඕන ධර්මයක් විදියටයි. එහෙමනම් දැන් අපි දැන් මෙච්චර වෙලා කතා කරපු දේවල් වල එක දෙයක් අපිට තේරෙනවා. මොකක්ද ඒ තේරෙන්නේ? සිහිය කියන්නේ වෙන එකක්. සිහිය කියන්නේ සතියටම කියලා සති සම්මා සතියට කියලා කෙනෙක් කියන්න පුළුවන්. නමුත් සම්මා සතිය පිණිස උදව් වෙන ස්වභාවයක් සිහිය කියන්නේ. ඇත්තටම සම්මා සතියට අදාළ මූලික ස්වභාවය කියලායි මම කියන්නේ ඒකට. ඊට පස්සේ සතිය කතා කළත් සතිපට්ඨානයි කතා කළත් සම්මා සතිය ගැන කතා කළත් සතිය ඉන්ද්‍රිය ධර්මයක් විදිහට කතා කළත් බල ධර්මයක් විදිහට කතා කළත් සති සම්බොජ්ජංගේ විදිහට කතා කළත් මේ හැම තැනකින්ම කතා කරන්නේ සතිය දියුණු කරගන්න ඕන දෙයක් විදිහටයි. ඒක දියුණු කරගන්න ඕන ධර්මයක් විදිහටයි පෙන්වන්නේ. එතකොට මේ සතිය නැති වුණොත් එහෙම භික්ෂුවකගේ ජීවිතේ හෝ වේවා ගිහියෙක්ගේ ජීවිතේ හෝ වේවා සතිය නැති වුණොත් එහෙම අවිශාල අනතුරකට වැටෙනවා. එතකොට මේ පරිහරණය කරන ලෝකයේ තුල මුලින් සතිය හදා ගන්න ඕන. ඒ කියන්නේ කන බොන අඳින පළඳින දේවල් තුල සතිය හදා ගන්න. ඒක සම්මා සතිය නෙමෙයි. හැබැයි ඒක උදව් කරනවා සම්මා සතිය දියුණු කරගන්න ශ්‍රාවකයෙකුට. දැන් සතිය කියන්නේ මොකද්ද පින්වත්නි? සතියෙන් කරන්නේ මොකද්ද? එතකොට සතියෙන් කරන දේ තමයි
යම් කෙනෙකුගේ ජීවිතය තුළ අකුසල් විතර්ක වලින් බැහැර වෙලා තමන්ගේ ආධ්‍යාත්මික ධානයේ තුළ ආධ්‍යාත්මික ප්‍රවේශය තුළ නැවත නැවත ආධ්‍යාත්මික හිතේ එකඟතාවයේ පිණිස සතියෙන් තමයි නැවත නැවත හිත හුරු කරවන්නේ. ඒ කියන්නේ සමහර අය අපිට භාවනා කරන අය කියනවා හාමුදුරුවනේ මට නම් දැන් භාවනා කරන්න බෑ හිත විසිරෙනවා කියන්නේ. අන්න ඒ කියන්නේ සම්මා සතිය නෑ කියන එකයි. මොකද සතියෙන් කරන්නේ අකුසල් විතර්ක වලින් හිත අයින් කරලා විවිධාකාර අකුසල් වලට හිත බැහැර වෙනකොට නැවතත් කුසල අරමුණට හිත අරගෙන ගෙනත් දෙන්නේ සම්මා සතිය තුලින්. දැන් බලන්න ඉතින් සම්මා සතිය කියන්නේ අපි හිතනවට වඩා කොච්චර පළල් අර්ථයක් තියෙන එකක්ද. අපි හිතනවා මේ සම්මා සතිය කියන්නේ මේ හැම වෙලාවකම පවතින සිහිය කියලා. ඒ සිහියට වඩා සම්මා සතිය වෙනස්. සම්මා සතියෙන් කරන්නේ අකුසල් ධර්ම වලට හිත ඇදිලා යනකොට ඒ අකුසල් ධර්ම වලට ගියපු හිත ආයත අල්ලගෙන කුසල් අරමුණට ගෙනල්ලා ධ්‍යානය ඒ වගේම නිරෝධ සමාපatti උපදවා ගැනීම පිණිස සම්මා සතියෙන් තමයි මේ ක්‍රියාවලිය ගොඩනගලා දෙන්නේ. දැන් ඒක ගොඩනගලා දෙනකොට බුදුරජාණන් වහන්සේ අපිට ලස්සන කාරණයක් පදාරනවා. දැන් අජිත සූත්‍රය කියලා දේශනාවක් තියෙනවා. එතකොට මේ අජිත සූත්‍රයේ තියෙනවා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ලියවැල් ගලනවා නම් ලියවැල් ගලාගෙන යනවා නම් ලියවැල් ගලනවා කියලා කියන්නේ සිතුවිලි ධාරා ගලනවා කියන එකයි මෙතන අදහස. ලියවැල් ගලනවා නම් ඒ ගලන ලියවැල නවත්තන්නේ කෙසේද? ඒ ගලන ලියවැල නවත්ත ගන්නේ කොහොමද? එතකොට මෙතන සිතුවිලි ගලන එකයි ලියවැල් ගලනවා කියලා කියන්නේ. එතකොට ඇස තුලින්, කන තුලින්, නාසය තුලින්, දිව තුලින්, කය තුලින්, මනස තුලින් කියන ආයතන 6 තුලින්ම ලියවැල් ගලනවා කියනවා අජිත සූත්‍රයේ. ඒ ලියවැල් ගලාගෙන එනකොට ඒ ලියවැල් ගලන ජීවිතය තුල ඒ ලියවැල් ගලන එක තුල සංවර භාවයක් හදාගන්නේ කොහොමද? එතකොට භාගතුන් වහන්සේ වදාරනවා යානි සෝතානි ලෝකස්මින් සතිතේ සම්නිවාරණං. ඒ විදියට ලියවැල් ගලන ජීවිතය තුල ඒ විදියට සිතුවිලි ධාරා ගලාගෙන එන ජීවිතය තුල සංවර භාවයක් හදා ගන්නවා නම් යානි සෝතානි ලෝකස්මින් සතිතේ සංනිවාරයේ සිතුවිලි ගලාගෙන එන ජීවිතය තුල ඒක නතර කරගන්න තියෙන්නේ සම්මා සතිය තුලින්. සතිය තුලින් තමයි ඒක කරන්න තියෙන්නේ. අන්න බලන්න සතිය කරන්නේ අකුසල් විතර්ක වලට හිත යනකොට ඒ අකුසල් විතර්ක වලින් හිත බැහැර කරගෙන නැවත නැවත උපකාර කරනවා ක්ලේශ ධර්ම වලින් මුදවා ගැනීමට. ඒක තමයි සම්මා සතියේ ස්වභාවය. එතකොට අරමුණු වලට දුවන්නේ නැති නිසා අතීත අනාගත සංකාර එක්ක හිත ගනුදෙනු කරන්න යන්නේ නැහැ. ඒක හදලා දුන්නේ කවුද? සම්මා සතිය. ඒතර අතීත සංකාර එක්ක යම් කෙනෙක්ගේ හිත දුවනවා නම් භාවනා කරද්දී එයාට ඒ කියන්නේ සම්මා සතිය නැහැ කියන එක. අනාගත සංකාර මවනවා නම් භාවනා කරද්දී මැවෙනවා නම් භාවනා කරගෙන යනකොට අනාගත සංකාර මැවෙනවා නම් එයාගේ ජීවිතය තුළ ඒකෙන් කියවෙන එක කාරණයක් තමයි ඒ මිනිස්යාගේ සම්මා සතිය නැහැ කියලා. ඒතකොට අපිට කියනවා නම් කවුරු හරි කෙනෙක් කතා කරලා හාඳුරණී භාවනා කරගන්න බෑ, හිත විසිරෙනවා, හිත හිර මෙහිර දුවනවා, ඒ කියන්නේ සම්මා සතිය නැහැ කියන එක. සම්මා සතිය තියෙනවා නම් සම්මා සතියෙන් තමයි එක එක අරමුණු වලට යන්න නොදී හිත බැහැරට යන්න දෙන්නේ නැතුව නැවත නැවත කුසල් අරමුණ තුලම හිත පිහිටවා ගැනීම සම්මා සතිය තුලින් කරන ක්‍රියාවලියක්. එතකොට සම්මා සතිය දියුණු කරගන්නවා කියන ශ්‍රාවකයා තුල බුදුරජාණන් වහන්සේ මතක් කරනවා කතමාච භික්කවේ සම්මා සති. පින්වත් මහණෙනි මේ සම්මා සතිය කියන්නේ කුමක්ද? ඔන්න බලන්න දැන් සතිය තෝරන විදිය බලන්න. සම්මා සතිය කියන්නේ කුමක්ද? ඊළඟට මතක තියාගන්න පින්වත්නි සම්මා සතියෙන් තමයි උදව් කරන්නේ සම්මා සමාධිය පිණිස. ඒතකොට සම්මා සතිය අවශ්‍ය වෙන්නේ සම්මා සමාධිය පිණිසයි. යම් කෙනෙක් චිත්ත සමාධිය හදා ගන්නවා නම් යම් කෙනෙකුට චිත්ත සමාධිය හදා ගන්න උවමනාවක් තියෙනවා නම් ඒ චිත්ත සමාධිය හදා ගන්න ශ්‍රාවකයාට උදව්ව දෙන්නේ සම්මා සතිය තුලින්. ඒතකොට සම්මා සතිය නැති තැනක සමාධිය උපදින්නේ නැහැ.
සමාධියක් බලාපොරොත්තු වෙනවා නම් යටත් පිරිසින් පළවෙනි ධ්‍යානය හෝ බලාපොරොත්තු වෙනවා නම් යම් ශ්‍රාවකෙක් එයාට සම්මා සතිය තියෙන්නම ඕන. සිහිය තිබ්බට මදි. සම්මා සතිය තියෙන්න ඕන. එතකොට සම්මා සතිය ආවේනික ස්වභාවය මොකද්ද? අකුසල් විතරක වලට හිත යන්න දෙන්නේ නැතුව නැවත නැවත පින්වත්නි කුසල් සිත තුළ යොමු කරමින් ක්ලේශ ධර්ම වලින් තමන්ව මුදා ගැනීම කරන්නේ සම්මා සතිය තුලින්. එතකොට මේ සම්මා සතිය යම් තැනක උපන්නොත් එහෙම ඒ සතිය දියුණු කරාට පස්සේ තමයි සමාධියට පහසු විහරණය හැදෙන්නේ. එතකොට පළවෙනියෙන් හැම ශ්‍රාවකයෙක්ම ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා කවුරු හරි කමන්නේ මතක තියාගන්න ඕන මේ සමාධිය දියුණු කරන්න පුළුවන් කියලා. නිතර මතකයේ තියාගන්න සමාධිය කියන්නේ දියුණු කරන්න පුළුවන් දෙයක් විදියට. අනේ මේක අමාරුයි අපිට ඕවා කරන්න බෑ මේ දරුවොත් එක්ක, ගෙවල් දොරවල් එක්ක, බිරිඳ එක්ක, ස්වාමියා එක්ක මේ වැඩ එක්ක හඳුරන්නේ මොන සම්මා සතියද කියලා එහෙම හිතන්න එපා. හැම වෙලාවකම හිතාගන්න දියුණු කරන්න මට පුළුවන්. මේක හිතන තරම් අමාරු නෑ. මට මේක කොහොම හරි කරගන්න පුළුවන් කියන పూర్ව චේතනාව හිතේ තියාගන්න. එතකොට තමයි සතිය දියුණු වෙලා සමාධිය උපදින්නේ. එතකොට දැන් සම්මා සතිය කියන එක තෝරලා තියෙන විදිය අපි දැනගමු. කතමාච බික්කවේ සම්මා සති මහණෙනි සම්මා සතිය කියන්නේ මොකද්ද? ඉද බික්කවේ බික්කෝ කායේ කාය අනුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං වේදනා වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සා අයං උච්චති බික්කවේ සම්මා සති අන්න සම්මා සතිය තෝරපු විදිය මතක තියාගන්න. ඒතර මෙන්න මේ කාරණා ටික නැත්තම් එතන සම්මා සතිය නෙමෙයි පවතින්නේ නිකන් සිහියක් පවතිනවා එච්චරයි. කතමාච බික්කවේ සම්මා සති මහණෙනි සම්මා සතිය කියන්නේ මොකද්ද? ඉද බික්කවේ බික්කු කායේ කායානුපස්සී විහෙරති මේ යම් ශ්‍රාවකේ කය අනුව බලමින් වාසය කරනවා නම් ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සා ඒ කයේ කය අනුව බැලීම තුළ ආතාපි කෙලස් තවන වීරිය සම්පජානෝ නුවණ සතිමා සිහිය විනේය ලෝකේ සංවරය අවිජ්ජා දෝමනස්සං අසකන නාසය දිවකය මනස කියන ලෝකයේ තුල ඇලීම් ගැටීම් නැතුව ජීවිතය පවත්වීම පිණිස තමයි කය අනුව බලමින් වාසය කිරීම තමයි සම්මා සතිය කියලා කියන්නේ. ওই විදියට කය පිළිබඳවත් ඒ වගේම විඳීම් පිළිබඳවත් ඒ වගේම හිත පිළිබඳවත් හිතේ ඇතිවෙන ධර්මතා පිළිබඳවත් මෙන්න මේ ආකාර හතර පිළිබඳව තමයි මේ මූලික ධර්මකාරණා හතර පිළිබඳව තමයි සම්මා සතිය කියලා කියන්නේ. මේ කාරණා හතර මුල් කරගෙන පවතින ස්වභාවයක් මිසක් අපි ওই කතා කරන නානකොට ඇති වෙන සිහිය ඔය වගේ කතාවක් නෙමෙයි සම්මා සතිය කියලා කියන්නේ. එතකොට සතර සතිපට්ඨානයේ දියුණු වෙනකොට තමයි පින්වත්නි සතර සතිපට්ඨානයේ ප්‍රගුණ වීම තමයි සම්මා සතිය කියන්නේ. අන්න ඒ විදිහට තේරුම් ගත්තම ලේසි. ඒතර සතර සතිපට්ඨානයේ ප්‍රගුණ වීමම තමයි සම්මා සති කියලා කියන්නේ. ඒක සතර සතිපට්ඨානයේ ප්‍රගුණ වෙනකොට මොකද්ද වෙන්නේ? ප්‍රගුණ වෙනකොට එයා තුළ පළවෙනි ධ්‍යානෙ උපදිනවා. දෙවෙනි ධ්‍යානෙ උපදිනවා. තුන්වෙනි ධ්‍යානෙ උපදිනවා. හතරවෙනි ධ්‍යානෙ උපදිනවා. අරූපාවචර පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යානෙ හිත තුළ උපදිනවා. ඒ හිත තුළම තමයි පින්වත්නි වේදනාව නිරුද්ධ කරලා සම්පූර්ණයෙන්ම සංඥා වේදිත නිරෝධ සමාපත්තිය නම් වූ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු සම්මා සමාධිය උපදින්නේ. එතකොට සතිය කියන එකයි අපි කතා කරන සම්මා සතිය කියලා කියන්නේ අපි කියන පරයයන් හැම වෙලාවකම සිහියෙන් වැඩ කරනවා කියන එකම නෙමෙයි. දැන් අපි තව ටිකක් දුරට මේක කතා කරගන්න බලමු. ඒ තමයි පින්වත්නි දැන් කය අනුව බලමින් වාසය කරනවා කියන එක දැන් කය අනුපස්සනා කරනවා. කය අනුපස්සනා කරනවා කියලා කියන්නේ කයේ නියම తত্ত্বය තේරුම් ගනිමින්
සියුම් විදියට දැකීම් පහළ කර ගන්නවා. සියුම් දැනීම් පහළ කර ගන්නවා. වේදනාව පිළිබඳව නියම తත්වය තත්ත්ව පරිද්දෙන් තේරුම් ගනිමින් සියුම්ව දකිනවා. එතකොට හිත පිළිබඳ නියම తත්වයේ යථාවාදී ස්වභාවයේ තේරුම් ගනිමින් සියුම්ව දකිනවා. හිතේ ඇතිවන ධර්මයන් පිළිබඳ යථාර්ථවාදී ස්වභාවයේ තේරුම් ගනිමින් ඒ ස්වභාවය දැනගනිමින් සියුම්ව දකිනවා. ඒතර මෙන්න මේ සියුම් දැකීම තමයි සම්මා සති කියලා කියන්නේ. ඒතර ඒක තමයි සම්මා සතිය. ඒතර මෙන්න මේ දැකීම පින්වත්නි මේ දකින්න විදිහ ආකාර 7කින් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. ඒ වගේම සතිපට්ඨානෙ වගේ දේශනාවල පින්වත්නි දකින්න ඕන ක්‍රම අනුපස්සනා 11ක් විදිහට පැහැදිලි කරලා තියෙනවා. ඒතර මේ විදිහට සම්මා සතිය ඇති කර ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ දකින්න ඕන විදි 7ක් පිළිබඳව ධර්මයේ සඳහන් කරලා තියෙනවා. බලන්න ඕන ආකාර 7. ඒවට කියනවා සත් අනුස්සති කියලා. ඒකට කියනවා සත් අනුපස්සනා කියලා. එතකොට සත් අනුපස්සනා වශයෙන් තමයි අර කය පිළිබඳ විඳීම් පිළිබඳ හිතේ ධර්මතා පිළිබඳ හිත පිළිබඳ මෙන්න මේ ආකාර 7න් බලන්න අපි පුරුදු වෙන්න ඕනේ. එතකොට තමයි සම්මා සතිය සම්පූර්ණ වෙන්න පටන් ගන්නෙ. සමහර මේ කෙනෙකුට තේරෙන්නත් පුළුවන් නොතේරෙන්නත් පුළුවන්. හැබැයි මේ අපි තාම සරලවයි මේ කියලා දෙන්නේ. එතකොට ආකාර කීයකින් බලන්න ඕනද? ඒ පුද්ගලයා ආකාර 7කින් බලන්න ඕනේ. මොකද්ද බලන්න ඕන ආකාර 7? එයා බලන්න ඕන අනිච්චානුපස්සන, දුක්ඛානුපස්සන, අනාත්තානුපස්සන, නිබ්බිදානුපස්සන, විරාගානුපස්සන, නිරෝධානුපස්සන, පටිනිස්සග්ගානුපස්සන. එතකොට මේ සතිපට්ඨානය සතර සතිපට්ඨානය ප්‍රගුණ වීම සම්මා සතිය ඒ ප්‍රගුණ වීම පිණිස මේ ආකාර 4 පිළිබඳ කියන්නේ කය පිළිබඳ, විඳීම් පිළිබඳ, හිත පිළිබඳ, හිතේ ඇතිවෙන නානා ධර්මයන් පිළිබඳ, ධර්මතාවයන් පිළිබඳ ආකාර 7කින් බලනකොට තමයි සම්මා සතිය සම්පූර්ණ වෙන්නේ. පළවෙනියෙන් බලන්න ඕන අනිච්චානුපස්සන. අනිත්‍ය වශයෙන් බලන්න ඕන. මොකක්ද අනිත්‍ය වශයෙන් බලන්නේ? කය. මොන කයද? මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත ඔබේ කය. මේක වෙන වෙන අයගේ කයවල් ගැන නෙමෙයි කතා කරන්නේ. මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච කය බලන්න ඕන. අනිච්චානුපස්සන. අනිත්‍ය වශයෙන් බලන්න ඕන. මේ සම්මා සතිය සම්පූර්ණ වෙන විදිහයි මේ කතා කරන්නේ. දුක්ඛානුපස්සන. මේ කය දුකක් විදියට බලන්න ඕන. මේ කය දුකක් විදියට බලන්න ඕන. මේක බලනකොට નિરાයාසයෙන් තමට දුකක් කියලා තේරෙන්න ඕන. නිකන් මේ බණ අහගෙන ඉන්නකොට නෙමෙයි. දැන් බණ ටිකක් අහගෙන ඉන්නකොට ඉතින් ඕන කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන් නේ. ඇත්ත තමයි මේ හාමුදුරුවෝ කියන්නේ. මේක දුකක් තමයි. ඔබ වහන්සේලා කියන විදියට මේක ඇත්ත කියලා ඉතින් නැගිට්ටාම එතනින් ඉවරයි. ආයි බණ අහගෙන හැම වෙලාවෙම පැය 24න් බණ අහන්න බෑනේ. බණ අහලා නැගිට්ටාම ඒ ඇති වෙච්ච ඊටාම වැදගත් දැනුම් පරාසය දැනීම එතනින් ඉවර වෙනවා. ඒතර දුක්ඛානුපස්සන දුකක් වශයෙන් දකින්න ඕන. මොකද්ද දුකක් වශයෙන් දකින්නේ? අර කය විඳීම් හිතේ ඇති වෙන ධර්මයන් දුක්ඛක් වශයෙන් අනුපස්සනා කරන්න. දුක්ඛානුපස්සන. අනාත්තානුපස්සන. ආත්ම වශයෙන් දැන් කය උදාහරණයක් ගත්තොත් කය තුල ආත්ම ස්වභාවයක්, මම කියලා ස්වභාවයක්, මගේ කියලා ස්වභාවයක්, මට අයිති ස්වභාවයක් කියලා ස්වභාවයක් මේ කය තුල දකින්න ලැබෙන්නේ නැහැ කියන මේ කය පිළිබඳ බලන විශේෂ පර්යායක් ඔස්සේ බලන්න ඕන. ඒකට කියනවා අනාත්තානුපස්සනා කියලා. ඊළඟට අපි කතා කරනවා නිබ්බිදානුපස්සනා. නිබ්බිදානුපස්සනා කියන්නේ මේ කය කියන්නේ කලකිරීම ඇතිවිය යුතු දෙයක් කියලා අවබෝධයෙන් දකින්න ඕන. කය කියන්නේ නිබ්බිදානුපස්සනාව වශයෙන් කය පිළිබඳ නිබ්බිදාවක් විදිහට දකිනවා. කලකිරීම ඇතිවිය යුතු දෙයක් මේ කය. නාවනවා, කවනවා, පොවනවා, අන්දනවා මේ මොනවා කළත් මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච කය ආහාර ප්‍රත්‍යයෙන් හැදිච්ච එකක්. ආහාර නිරුද්ධ වෙලා යනකොට නිරුද්ධ වෙලා යන ස්වභාවයට අයිති දෙයක්. මම ලෙඩ වෙනවට කැමති නෑ. නමුත් මම ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තයි. වයසට යනවට මම කැමති නෑ. නමුත් මේක වයසට යන ස්වභාවයෙන් යුක්තයි. මම මේ කය විවිධ
හැලහැප්පිලි ඔස්සේ කායික රෝගයන්ටපත් වෙනවට මම කැමති නෑ. හැබැයි මේ කය ස්වභාවයෙන්ම රෝගයන්ටපත් වෙන ගතියක් මේ කය තුල පවතිනවා කියලා මේ කය පිළිබඳ නිබ්බිදාවක්, නිබ්බිදානුපස්සන කලකිරීමක් ඇති කරගන්න විදියට අවබෝධ කරගන්න ඕන කය පිළිබඳ. ඊට පස්සේ විරාගානුපස්සන. මේ කය කියන්නේ රාගය ඇති කර නොගත යුතු දෙයක් කියලා දකින්න ඕන. ඒතර තමයි සම්මා සතිය සම්පූර්ණ වෙන්නේ. ඒකට කියනවා මොකද්ද? විරාගානුපස්සන. ඊළඟට කියනවා නිරෝධානුපස්සන. මොකද්ද නිරෝධානුපස්සන කියලා කියන්නේ? නිරෝධානුපස්සන කියලා කියන්නේ මේ කය කියලා කියන්නේ නිරුද්ධ වන ධර්මයක්. මේ කය කියන්නේ නිරුද්ධ වන ධර්මයක්. නිවි නිවි යන ධර්මයක්. නිරෝධය දකින්න පුළුවන් දෙයක් කියලා මේ කයේ හටගෙන නිරුද්ධ වීම දකින්න ඕන. මේ කය කියලා කියන්නේ නිරෝධයටපත් වෙන ස්වභාවයට අයිති දෙයක්. නිරුද්ධ වෙන ස්වභාවයට අයිති දෙයක් කියලා මේ කය නිරෝධය දකින්න ඕනේ. එතකොට තමයි ඒ පුද්ගලයා තුළ සම්මා සතිය සම්පූර්ණ වෙන්නේ. ඊළඟට පටිනිස්සග්ගානුපස්සන. පටිනිස්සග්ගානුපස්සන කියලා කියන්නේ සිතින් අතහැරිය යුතු දෙයක් විදියට. සිතින් අතහැරිය යුතු දෙයක් විදියට දකින්න ඕන. එතකොට මේ මොනවා ගැනද මේ විදියට දකින්නේ? අනිත්‍ය වශයෙන් දකිනවා, අනිච්චානුපස්සන, කය පිළිබඳ, විඳීම් පිළිබඳ, හිත පිළිබඳ, හිතේ ධර්මයන් පිළිබඳ. දුක්ඛානුපස්සන, දුකක් විදියට දකිනවා. ඊට පස්සේ අනාත්මානුපස්සන, ආත්ම වශයෙන් ස්වභාවයක් ගන්න නැති දෙයක් විදියට දකිනවා. නිබ්බිදානුපස්සන, කලකිරිය යුතු දෙයක් විදියට දකිනවා. විරාගානුපස්සන, නොඇලිය යුතු දෙයක් විදියට මේ කය දකිනවා. සතර සතිපට්ඨානෙම දකිනවා. නිරෝධානුපස්සන, නිරෝධ වී යන දෙයක් විදියට දකිනවා. පටිනිස්සග්ගානුපස්සන, සිතින් අතහැරිය යුතු දෙයක් විදියට දකිනවා. මෙන්න මේ ආකාරයට දකිනකොට කියනවා සත් අනුපස්සනා කියලා. මෙන්න මේ සත් අනුපස්සනා වශයෙන් කය විඳින දේවල්, වේදනාව, ඊට පස්සේ හිත පිළිබඳ, හිතේ ඇතිවෙන නානාවිද ධර්මයන් පිළිබඳ මෙන්න මේ ආකාර හතෙන් බලන්න අපි පුරුදු වෙන්න ඕන. මේ ආකාර හතෙන් බලනකොට තමයි එයාගේ සම්මා සතිය සම්පූර්ණ වෙන්නේ. එතකොට බලන්න මේ සම්මා සතිය කියන එක මොනතරම් ගැඹුරට යන, මොනතරම් ගැඹුරින් කතා බහ කරගන්න ඕන ස්වභාවයක්ද. පින්වත්නි, නිවන සිහිය පිහිට කරගෙන, සිහිය පිහිට කරගත්ත ශ්‍රාවකයාට තමයි නිවන අත්දකින්න ලැබෙන්නේ. අර උන්නාබ කියලා පුද්ගලයෙක් ඇවිල්ලා අහනවනේ ගෝචරයන් වෙන්වෙන් වශයෙන් පවතින ඉන්ද්‍රියන්ට පිහිට මොකද්ද කියලා. එතකොට උන්වහන්සේ මතක් කරනවා මනෝපටිසරණ, මනසයි පිළිසරණ. එතකොට ඔහු ඊළඟට ඒ කතාව අහගෙන යන්න ලෑස්ති වුණේ නැහැ. ඔහු අහනවා හොඳයි ඔබ වහන්සේ කියන්නේ මනසට පිළිසරණ මොකද්ද කියලා. එතකොට කියනවා සතිපටසරණ, පටිසරණ. මනසට පිළිසරණ තමයි සිහිය කියනවා. සතිය තමයි මනසට පිළිසරණ කියනවා. එතකොට සිහියට පිළිසරණ මොකක්ද අහනවා. සිහියට පිළිසරණ තමයි අරහත් ඵලය කියනවා. එතකොට ඔහු අහනවා හොඳයි එහෙමනම් අරහත් ඵලයට පිළිසරණ මොකක්ද? අරහත් ඵලයට පිළිසරණ නිර්වාණය කියනවා. එතකොට ඔහු ආයෙත් අහනවා නිර්වාණයට පිළිසරණ මොකක්ද? දැන් නම් ප්‍රශ්නේ ඉක්ම ගියා කියනවා. දැන් නම් ප්‍රශ්නේ ඉක්ම ගියා කියනවා. නිබ්බාන කියන ස්වභාවය පිළිසරණ සම්පූර්ණයෙන් එයාගේ සියලු භවසර හමාර වෙච්ච තැන කියනවා. එතකොට එතනින් එහාට පැනවීමක් කරන්න දෙයක් නැහැ කියනවා. එයා කරන්න ඕන වැඩේ කරගෙන ඉවරයි කියනවා. කතං කරණියන්. මෙන්න මේ විදිහට සිහිය නිසාම තමයි පින්වත්නි ශ්‍රාවකෙක් තුර අරහත් ඵලය මතුවෙන්නේ. ඒ අරහත් ඵලය නිසා තමයි සම්පූර්ණ නිර්වාණය කියන ස්වභාවයේ සත්වයා පුද්ගලයා තුල අත්දකින්න ලැබෙන්නේ. මේ විදිහට පින්වත්නි Tamanගේ ජීවිතය තුළ මේ ආකාර හතකින් මේ කය පිළිබඳ, විඳීම් පිළිබඳ, හිත පිළිබඳ, හිතේ ඇතිවෙන ධර්මයන් පිළිබඳ සිහිය උපදවාගත් ශ්‍රාවකයා තුළ තමයි එවැනි සිහියක් උපද්දවගත් පුද්ගලයා තුළ සම්පූර්ණයෙන්ම ජීවිතේ නිදහස් වීමක්, සමාධිය උපදවාගෙන සම්පූර්ණයෙන් පංචස්කන්ධ ලෝකයෙන් ගැලවී යාමක්, පංචස්කන්ධ ලෝකයේ අතහැර දැමීමක්, පංචස්කන්ධ ලෝකයෙන් නිදහස් වී නිර්වාණ කියන ස්වභාවයට පත්වීමක් ඒ ශ්‍රාවකයා තුළ, ඒ පුද්ගලයා තුළ අත්දැක ගන්න ලැබෙනවා. එතකොට අපි එක දෙයක් තේරුම් ගන්න ඕන පින්වත්නි, බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානය සූත්‍රයේදී සම්පූර්ණයෙන් පැහැදිලි කරේ
මේ සම්මා සතිය සම්බන්ධවයි. එතකොට සම්මා සතිය සම්බන්ධව ශ්‍රාවකෙක් දැන් සාමාන්‍යයෙන් සම්මා සතිය හදාගන්න ශ්‍රාවකෙක් මුට්ටස් සතිය කියලා කියන්නේ සතිය නැති පුද්ගලයොත් එක්ක භජනයක් ගනුදෙනුව අඩු කරන්න ඕන කියනවා සම්මා සතිය හදා ගන්නවා නම්. ඒගොල්ලෝ දියුණු කරගන්න ඕන පුද්ගලයා ඇසුරු කරන්න ඕන පුද්ගලයෝ විදියට පැහැදිලි කරනවා උපට්ඨිත සති. සතිය පුහුණු කරන පුද්ගලයන් වැඩි වැඩියෙන් ඇසුරු කරන්න ඕන කියන. හැබැයි ওই දෙකම අපිට කරන්න බෑනේ. දැන් එක දේශනාවක තියෙනවා බුදුරජාණන් වහන්සේ මතක් කරන උපට්ඨිත සතිස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මුට්ටස් සතිස්ස. මහණෙනි මේ ධර්මිතින් සිහිය දියුණු කරගත්ත කෙනාටයි සතිය පිහිටව ගත්ත කෙනාටයි සිහි මුලා වෙච්ච කෙනාට දෙමි කියනවා. ඒතර සාමාන්‍ය ජීවිතේ සිහි මුලා වෙච්ච අය තමයි වැඩියෙන් හම්බ වෙන්නේ. සිහි මුලා වෙච්ච අය කතා කරන්නේ. එතකොට මුට්ටස් සති සිහිය නැති මිනිස්සු තමයි වැඩියෙන් හම්බ වෙන්නේ. උපට්ඨිත සති සිහිය තියෙන මිනිස්සු අපට හම්බ වෙන්නේ නෑ පින්වත්නි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා තදහි මුංචතා. ඒ කියන්නේ හැම වෙලාවකම මේ සිහිය මට දියුණු කරගන්න පුළුවන් කියන හැඟීම තියෙන්න ඕන කියනවා සම්මා සති හදාගන්න. ඒක පුළුවන් කරගන්න. අන්න ඉවැනි ශ්‍රාවක භාවයක් හදාගන්න පින්වත්නි. එතකොට සම්පූර්ණයෙන්ම සම්මා සතිය දියුණු කරගන්න ශ්‍රාවකයෙකුට ඒ සම්මා සතිය දියුණු කර ගැනීමේ අදහස තියෙනවා නම් ඒ අදහස තියෙන ශ්‍රාවකයා හැම වෙලාවකම සම්මා සතිය දියුණු කර ගැනීම කෙරෙහි කැප වෙන්න ඕන, උනන්දු වෙන්න ඕන. සම්මා සතිය දියුණු වෙච්ච තැනක තමයි සම්මා සමාධිය උපදින්නේ. එතකොට මේ සම්මා සතිය ගැන අපි බොහොම දල අදහසක් ඔබට කිව්වේ. නමුත් සම්මා සතිය සහ සිහිය අතර යම් වෙනසක් තියෙන බවත් ඊට පස්සේ තව අපි ඉස්සරහට ඔබට දේශනාවකදී සති සම්පජාඤ්ඤය ගැන සිහි නුවණ ගැන අපි වෙනම දේශනාවක් කරන්නම්. නමුත් මෙතන සම්මා සතිය කියන්නේ සතිපට්ඨානය ආකාර 7කින් පුහුණු කරන එක. එතකොට අනුපස්සනා 11කින් පුහුණු කරන විදිය ගැන සතිපට්ඨාන සූත්‍රයේ විස්තර කරනවා. නමුත් මේ හැම වෙලාවකම දුක්ඛානුපස්සනා, අනිත්‍යානුපස්සනා, අනාත්තානුපස්සනා, නිබ්බිදානුපස්සනා, කලකිරිය යුත්තයක් විදියට විරාගානුපස්සනා, රාගය ඇති කරගත නොකර රාගය ඇති කර නොගත යුතු දෙයක් විදියට විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා, නිරුද්ධ වී යන දෙයක් විදියට පටිනිස්සග්ගානුපස්සනා, සිතින් අතහැරිය යුතු දෙයක් විදියට මේ කය විඳීම් හිත ධර්මයන් පිළිබඳ අත්දැකීම තුළ තමයි සම්මා සතිය සම්පූර්ණ වෙන්න පටන් ගන්න. සම්මා සතිය පිළිබඳ ප්‍රවේශයක් හදා ගන්නට සෑම කෙනෙකුටම මේ දේශනාව